තෙරුවන් සරණයි. ඒක පුද්ගලෝ ලෝකේ uppajjamaano uppajjati අච්චරීය මනුස්සෝ. අනන්ත අප්‍රමාණ කාලයක සිට පෙරුම් පුරාගෙන එනු ලැබූ එකම එක පුද්ගලයෙක් ආශ්චර්යවත් මිනිසෙක් වශයෙන් වෙසක් මස පුර 15ක පොහෝ දින අලුයම ලෝකයේ පහළ වූ මේ විද්‍යාඥයාගේ උපත දෙවියන් සහිත ලෝක බහු ජනතාවට හිත වැඩ පිණිස විය, සුඛ පිණිස විය, අර්ථ සිද්ධිය පිණිස විය, හිතානුකම්පාව පිණිස විය. ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේගේ උපතේ සිට බුදු වීම දක්වා වූ අගනා ජීවිත විස්තරය සිදුවත් චරිතය නමින් අප ගුරුදේව අතිපූජ්‍ය ගෞරවාර්හ කෝට්ටේ ශ්‍රී දේවානන්දාභිධාන මාහිමිපාණන් වහන්සේ අපහට ගෙනහැර පෑසේක. ඒ මහෝත්තම ප්‍රඥා සම්පන්න බෝසත් දිවියෙහි සම්පූර්ණ හැඩගැසීමම ජීවිතාර්ථයක් සපුරා ගැනීමට උචිත වූවක් බැව් අප ගුරුදේවයාණෝ බොහෝ විට පවසා ඇත. මේ අගනා චරිත විස්තරය අවධියෙන් යුතුව කියවා තේරුම් ගැනීමේ අටියෙන් කාව්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම ප්‍රඥා ගෝචරය, උපායශීලීය, කාව්‍ය රසයටද මුසු වෙමින් සිදුවත් මහබෝසතාණන්ගේ ප්‍රඥා සම්පන්න ජීවිත ක්‍රියාවලිය තුළට නොදැනුවත්වම කිඳා බැසීමක් මෙයින් සිදුවනු ඇත. එවිට කාව්‍ය රසය යටපත්ව ඒ අගනා චරිතය ඔබ වෙතින්ද මතුවනු නිසැකය. නොදැනුවත්කම නිසා බෝසත් මහෝත්තමයාණන් වහන්සේගේ චරිතයට නොගැලපෙන අයුරින් කර තිබූ විස්තර සහ අතිශෝක්තිමය වූ වර්ණනා ආදිය උපුටා දමමින් සිදුවත් චරිතයේ මෙතෙක් නොසිතූ නොදුටු පැත්තක් මෙහිදී විවර කොට තිබේ. කාහටත් පිළිගත හැකි වූත් බුද්ධියට ගෝචර වන්නා වූත් අයුරින් ඒ උදාර පුරුෂෝත්තම ජීවිත විස්තරය කෝට්ටේ දේවානන්ද මහා හිමිපාණන් වහන්සේ මැනවින් කාව්‍යයට නංවා ඇත. කෙලෙස් සහ මුලින්ම නොනිවූ ඒ සිදුවත් බුද්ධාංකූරෝත්තම චරිතය ඇසුරින් කෙලෙස් 10 අඩු කර ගැනීම සඳහා කළ ඒ මඟ පෙන්වීම එයටම ගැලපේ. ඒ සිදුවත් බෝසත් චරිතය බාලමහලු කවුරුත් මනාව දන්නා බැවිනි. සෑම උපකාරයක්ම සෑම ධර්ම විග්‍රහයක්ම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලාගේ උපකාරය මත සිදු වුණ බැව් අප ගුරුදේවයාණන් වහන්සේ නිරතුරුව සිහිපත් කළ සේක. සිදුහත් චරිතය සුගායනයක් ලෙස ඉදිරිපත් කිරීමට වරම ලබා දුන් සියලු දිව්‍ය රාජ සමූහයාද මෙම සත්ක්‍රියාව තුළින් මෝදනයට පත්වේවා. අනුන්ගෙන් රැගෙන තමාගේ නිර්මාණයක් ලෙස ලොවට නොපෙන්වා නිහතමානීව සිදුහත් චරිතය අප වෙත මෙසේ ඉදිරිපත් කළ අප ගුරුදේව අපවත් වී වදාළ අතිපූජ්‍ය ගෞරවාර්හ කෝට්ටේ ශ්‍රී දේවානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට සම්මා සම්බෝධි ප්‍රාප්තිය සඳහා මෙම කුසල ශක්තිය උපස්තම්භක වේවා. ආරාධනය ලද සැනින් චිත්ත ප්‍රීතියෙන් යුතුව සිදුවත් චරිතය පද්‍ය සමූහයට හඬ මුසු කිරීමෙන් දායක වූ ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්නයන්ටද පටිගත කිරීම සඳහා පූර්ණ අනුග්‍රහය දැක් වූ ජාතික අධ්‍යාපන ආයතනයේ ගරු අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ශ්‍රව්‍ය මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලයටද මෙම කුසල ශක්තිය උපනිශ්‍රය වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ අත්වී ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණ මෙත් පහන දහම් පදනම සිදුහත් චරිතය බෝසත් පරපුර පෙර දඹදිව මධ්‍ය දේශේ රෝහිණී නම් නදිය ඇසුරේ සාක්‍ය ජනපදයේ තිබූ කපිලවස්තු නමැති නගරේ එහි වැසි එක් නිරිඳෙකි ඔහු ජයසේනය නමින් පසින්ද ඔහු හට එක් පුත් කුමරකු හා දුවකත් සිටියේ සුහද දුව හා පුතු වැඩෙති කෙමෙන සැප සම්පත් ඇති හැටි විඳ සිංහ හනුය සහෝදරයා දෙදෙනට නම් තැබුවේය සොඳ පිය රජහුගේ මරණින් පසු පුතු හට රට පවරා දුන්නේ දස ධර්මය මත පිහිටා රට රැකුමට වෙරකි ගන්නේ ගත විය නිසි කලක් රජුට දරුවන් සත් දෙනෙකු සිටියේ වැඩි මල් පුතු සුද්ධෝදන රට රැකුමෙහි යෙදී සිටියේ සුද්ධෝදන කුමරු මායා කුමරිය කරකාර බැඳලා සාක්‍ය කෝලිය දෙවංශේ මිතු දහමින් එකට බැඳිලා ඇසළ උත්සවය සත් දිනයක උත්සවයකි දඹදිව පුර පුබුදු කරන නැත කිසි අඩුවක් පෙනෙන්ට එහි මංගල සිරිය තිබුණා කපිලවස්තු පුරවැසියන් සෑමදින සතුටින් ගෙවන්ට සැරසු සැවම එක් වී පුර දෙව්පුරයක් ලෙස සිතෙන්ට රජමැදුරේ තිබූ විසිතුරු සැකසුනි සැම පරදවන්ට රජු සුදොවුන් සහ දේවිය දන් පින් කළේ සතුටුවන්ට සත්වෙනිදා ඇසළ මසේ පසළොස්වක් පෝය දිනේ මහමායා බිසව් එදා ස්නානය කර සොඳිනේ සිහින දැකීම පෝය දිනේ සීලේ ඊටා බවුන් වඩා සැතපුණු කල දිනේ එදා අලුයම කල දුටු සිහිනයේ ඇත මහ බල සතරවරම් දෙවි රජවරු ඈව ඔසවාගෙන වැඩියලු හිමවත් පෙදෙසේ හිරියල් ගුහාව ඇතුලේ තැබුවලු දෙවියඟනුන් විගස පැමිණ බිසව ඔසවාගෙන එම සැම අනවතත්ත විල පැත්තට ඈව රැගෙන ගියේ අලුයම බිසවුන් නහවා එතැනදි හොඳ හැටි මල් පැලැන්දුවා එතැනින් ඔසවාගෙන ගොස් රිදීලෙනේ සැතැප්පුවා එහි තිබූ එක් රන් විමනෙක ඇයට යහන සැදුවේ සොඳට බටහිර පැත්තට හිසලා යෙදුවේය ඇය ඉන්න ලෙසට
සැතපුන කල එම යහනේ ඇත් පැටව කුළඟට එන්නේ සුදු නෙළුමක් රැගෙන සොඳින් කුංචනාද හඬක් දුන්නේ නැගුනි රිදී පර්වතයට උතුරු දෙසින් ඇත් පැටවා පැමිණ මායා දේවි ළඟට පැදකුණු කරමින් බැලුවා තුන් වටයක් ඇවිද ඇගේ යහන වටා තුටු ලෙසිනේ කුස ඇතුළට වැදුනි ඇගේ දකුණු දෙසට බර වෙමිනේ දැක සිහිනය අවදි වුනේ පසුදින උදයේ තුටිනේ සිහිනයේ තොරතුරු රජුහට දේවිය කිව් දුටු ලෙසිනේ විගසට බමුණන් කැඳවයි සුදොවුන් රජ තම භවනට සලසයි එම බමුණන් හට සිහිනයේ තොරතුරු ඇසුමට දේවිය දුටු සිහිනය ගැන සුලමුල සැම කියමින්නේ කාරිය හොඳ හැටි කරනා ලෙස රජතෙම අනදුන්නේ සිහිනයේ විස්තර අසමින් බමුණන් ගැනලා බලන්නේ දේවිය කුස තුල දරුවකු පිළිසිඳුමක් වී තිබෙන්නේ ගිහිව සිටිය හොත් කුමරුන් සක්විති රජකම ලබන්නේ පැවිදි වුනොත් මෙම කුමරුන් බුද්ධියේ කෙලවර සොයන්නේ මායා දේවියගේ කුසේ දරුවා නිදුකින් වැඩෙන්නේ ආවේ නැත කිසිදු දුකක් දේවිය සතුටින් සිටින්නේ රාජභවනේ සිටින සැමට ගත වෙයි සෑම දින පිනමින මායා දේවිය දෙව්දහ නුවරට යන දින ලං වෙන මව්පිය පරපුර දෙව්දහ පුරයෙහි අධිපතින් වන්නේ දසමස් ඉක්මී ගොස් දරු බිහිවන දින ළඟම එන්නේ සුද්ධෝදන මහරජුහට ඒ බව සැලවූ විගසින ගත්තේ පියවර එකෙනෙහි දේවිගේ ගමනට සරිලන කුඩ කොඩිසේ සත්නංවා මග සෑම තැන සරසවන්නේ දෙව්දහ පුරයට යන මඟ දුටු අය සැම මවිත වන්නේ ගමනට නිසි නිලදරුවන් සැම දෙන එක් තැන් කෙරුවා පෙරහැර සැකසුම් කරන්ට සුදොවුන් රජු අන කෙරුවා සැරසූරන් සිවිගෙය තුල මායා බිසව වැඩ සිටින්නේ හේවිසි හොර නෑ පසතුරු නාදය සෑම තැන ඇසෙන්නේ විසිතුරු පෙරහැර දෙව්දහ පුරය බලා ගමන් ගත්තේ වටපිට අය මඟ දෙපසේ සිට පෙරහැර බලාගත්තේ ලුම්බිනි සල් උයන ළඟට පෙරහැර දැන් ළඟාවන්නේ රන්සිවිගෙය තුල සිටිනා දේවි ගමන නවත්වන්නේ
දෙව්දහපුර කපිල වස්තු දිනුවර මැද අතරේ තිබෙන මල්ලුයනකි එසල්වනය කවුරුත් ඒ දෙසට නැමෙන රන්සිවිගය නවතා ඉන්දේවිය බැසගත් තෙබිමට සංසුන් ගමනින් දේවිය ගියේ එසල් උයන තුලට මල් පිපිලා ගස් වැහිලා තිබු සල් ගස් පෙළ දැකලා මල්ලත්තක් අල්ලාගත්තේ මලක් කැඩීමට සිතිලා සල්ලත්තක් ඇල්ලු විගස දරු බිහිවන ලකුණු දැනුනේ කල් බලමින් සිටි දැසිදස් පිරිස සහාය පිණිස නැමුනේ වටතිර ඇද පලස් එලා සැකසුවේ තැන සුදුසු ලෙසින බුදුකුරු දරු මව් කුසයෙන් බිහිවිය පොහෝ දවසේ එදින දරු බිහිවී දෙපා තැබුවේ අසුනෙන් බැසගත් විලසට දිරිවඩමින් පාගමනින් සත් අඩියක් ගියේ විගසට සත් අඩියක් තබා ගමන් කර නැවතී සත්වෙනි තැන අග්ගෝ හමස්මි කියමින් සිංහනාද කළේ එතැන වෙසක් මසේ පසළොස්වක් දින මෙය සිදුවිය කදිමට නිවන් පතා පෙරුම් පිරු බෝසත් බිහිවිය මෙලොවට දෙව්දහපුර ගමන නොගොස් ආපසු එන්නට සැරසුනි කොයි කාගෙත් සාදු හඬින් කුමරුගේ ගුණ කඳ පැතුරුනි බෝධිසත්ව කුමරු වඩින පෙරහැර මාලිගයට එයි රාජ තේජසින් පිය රජු කුමරුන් පිළිගැනුමට එයි පිළිගෙන පිය රජු කුමරුන් මැදුර තුලට වැඩම වන්නේ ගරු සැලකිලි පුද පූජා ආසිරි සැමගෙන් ලැබෙන්නේ අසිත තවුසා පැමිණීම අසිත බමුණු රජ කුලයට පුරෝහිතව සිටි තවුසෙකි බමුණු පිරිස මැද සිටි කල ඔහු මහ ගුණවත් බමුණෙකි සතර දැහැන සිත තුල ඇත බඹලොව ඇසුරයි තිබෙන්නේ සතර වටින් උත්සවයක සලකුණු ඔහු හට පෙනෙන්නේ විපරම් කර ඇසු විට සැම උත්සවයක යෙදෙන කරුණ සුදවුන් රජමාලිගයේ දරු උපතක් සිදුව තිබුණා එවිගස තවුසා එතැනින් පිට වී ගියේ රජමැදුරට ඇදුරිඳු වැඩි බව දැක රජු අසුන සැදුවේ වැඩ ඉන්නට වඳිමින් රජු දොහොත් නගා ඔහු හට සැලකිලි කරන්නේ විපරම් කරමින් සෑමතැන කුමරුන් පිළිබඳ අසන්නේ
කුමරු දකින්නට ආබව තවුසා රජු හට කියන්නේ. හනික ගොසින් රජු සතුටින් තම කුමරා එහි ගෙනෙන්නේ. අසුනේ සිටි තවුස් තෙමේ දුටුවා කුමරුගේ පාදෙක. කවදා හෝ මේ උතුමා තිලොව දිනන්නේකි නෑ සැක. දෙපතුල් තුල තිබූ මංගල ලකුණු දැකලා සිතුවේ මෙලෙස. එලෙසින් සිතමින් තවුසා දොහොත් නගා නැමුවේ සිරස. අසිත තවුසා පුත් කුමරුට වැඳපු අයුරු දැක නෙතිනේ. දෙයත් නොසවා සුද්ධෝදන රජු පුතු ළඟ වැඳ වැටුනේ. පිටවී මාලිගය තුලින් තවුසා මහමග වඩින්නේ. සිහිවී නැගණිගේ පුතු ගැන එදෙසට පියවර නගන්නේ. නිසි වයසට පැමිණෙන කල කුමරුගේ සම්පත් බලන්ට බැරි වෙයි එම තවුසාට කිට්ටුය ආයුෂ ගෙවෙන්ට. තම නැගණිගේ නිවසට ගොස් නාලක පුතු හට කියන්නේ. පුතු සුදොවුන් මහරජු හට කුමරකු ලැබිලා තිබෙන්නේ. ඔහු මහා පින් නැති කුමරෙකි තුන් ලොව ජය ලබන කෙනෙකි. ඔබ ඔහු සමගින් විසුවොත් ඔබටත් හිමිවන්නේ සැපකි. අසමින් නාලක එපුවත මාමණ්ඩිට කිව්වේ මෙලෙස. එහෙනම් ඔහු තපසෙක් වෙයි මාත් කැමති ඉන්ට එලෙස. කියමින් එලෙස නාලක කඩමණ්ඩිය දෙසට ගියා. ගනිමින් කහරෙදි මිලයට පොරවාගෙන ගෙදර ගියා. ගෙදරින් පිට වී නාලක හිමවත් පෙදෙසට ගොසිනේ. සැනසිල්ලෙන් නැවතීෙහි ගුණදම් පිරුමෙහි යෙදුනේ. නම් තැබීම. බෝසත් කුමරා ඉපදී දැන් දින 5 ගත වී ඇත. නාමය කුමරුට තැබුමට නිසි කාලය ලං වී ඇත. බමුණන් 108 දෙන ගෙන්වාගෙන රජ මැදුරට. සුදොවුන් රජ සැම අයුරින් සැලකුවේ සතුටින් පිරිසට. බමුණු පිරිස අතර සිටියේ 8 දෙනෙක්ය මහ උගත්තු. සැවොම සියලු දැනුම යොදලා ගණන් බැලුවේ වී කෙඩෙත්තු. ගණන් බලා බමුණන් සැම තම මත ඉදිරියේ තබන්නේ. උතුම් රජුන් කුමරා ගැන මෙලෙසයි අපහට පෙනෙන්නේ.
සිටියොත් රජ මැදුරේ මෙතුමා සක්විති රජ සුව විඳින්නේ අතහැරියොත් ගිහි සම්පත් නුවනේ කෙලවර සොයන්නේ පිරිසේ කොණ්ඩඤ්ඤ බමුණු මෙලෙසට පවසා ඇත්තේ කුමරු තරුණ විය සමයේදී රජමැදුරෙහි සිටිනු ඇත්තේ කුමරුගෙයින් පිටත් වන්නේ ජීවිත අර්ථය සොයන්න ඔහුව ලොවට හඳුන්වන්ට සිද්ධාර්ථය නම තබන්න ගිහි සම්පත් එපාවෙන්ට කුමක් හේතු වෙයිද මොහුට එය ගැන සුල මුල කියන්ට අනදුනි රජු බමුණු රැසට ජීවිත තතු ගැන සිතන්ට අපමණ දේලොව තිබෙන්නේ රෝගය මරණය ජරාව ගැන සිතමින් කලකිරෙන්නේ මේ සැමතොරතුරු රජුහට විස්තර සහිතවයි දුන්නේ ඒ ටික අවසන් කර සැම පඬුරු ලබා පිටත් වන්නේ සක්විති රජකම පැත්තට තම පුතාව යොමු කරන්ට කම් සැපතෙහි ගැලිලා ඉන්ට සිතුවා මඟ පාදා දෙන්ට බෝසත් මෑණියන්ගේ අභාවය කුමරු ඉපිද සත්වැනි දින මව්තොම පරලොව වැඩියා එදින පටන් ප්‍රජාපති මව්තනතුර ලැබ සිටියා වප් මඟුල රජමැදුරේ පුත් කුමරා සැපයෙන් නිදුකින් වැඩෙන්නේ දිනලං විය වප් මඟුලට වැසියන් සැම හරි ගැසෙන්නේ යල මහ දෙක සරු කරන්ට වැඩ අරඹන දිනය එන්නේ දින සති තුල වැසියෝ සැවුම සතුටින් පිනවමින් ඉන්නේ සිදුහත් දරු කුමරුන් මෙම උත්සවයට වැඩම වන්ට පිය රජතෙම කටයුතු සැම යෙදුවේ සැමට සතුටු වන්ට කෙතට නුදුරු තැනක සුදුසු මණ්ඩපයක් පැනුවේ සොඳට සිතට සහන ලැබෙන ලෙසට පරිසරයද තිබුණේ අසට එදා දිනේ උත්සවයට පුත් කුමරුන් වැඩම වන්නේ මෙදා මඟුල සරුසාරය රජ පෙරහැර කෙතට යන්නේ පෙරහැරයෙන් වඩින කුමරු මණ්ඩපයට වැඩම කළා කිරිමව්වරු තැබුවේ එතැන කුමරුව රැක ගන්ට බලා රජු සහ මැති ඇමති පිරිස ගොවි ඇඳුමින් සැරසි ගත්තේ රන් අඟුලක් අතේ දරා රජු කුඹුරට බැහැලා ඇත්තේ ඇමති පිරිස රිදී නගුල්
ගෙන සැම දෙන කෙතට බසිති. අවට සිටිය පිරිස සැවොම තමන්ට නිසි වැඩෙහි යෙදෙති. රන් රිදියෙන් සැදුණු නඟුල් කුඹුරේ ඇදී එන සැටි දැක බත් ටික ගැන නුවරුන් තුල ඇත්තේ නැත කිසියම් සැක. හිටි හැටියේ කිරිමව්වරු රජතෙම වෙත දුව ආවා. සමවත් සුවයෙන් කුමරුන් වැඩ සිටිනා බව කීවා. එපුවත ඇසු විගසින් රජු කුමරු සිටිය දෙසට යන්නේ. බැලුවිට ගොස් කුමරුන් පළඟක් බැඳගෙන අසුනේ ඉන්නේ. දරුසෙනෙහස මතුව සිතේ උසුලගන්ට බැරි වෙමිනේ. පුත් කුමරුන් හට පිය රජු දොහොත් නගා වැඳ වැටුනේ. එදා අසිත තවුසහමුවේ පළමුව කුමරුට වැන්දා. මෙදා කුඹුරේ සීසාමින් සිටි රජු ඇවිදින් වැන්දා. ශිල්ප ඉගෙනීම. පෙරදන් පින් කර පෙරුමන් පුරමින් තිබූ බැවින් සොඳට සැපයෙන් අඩුවක් නොදැනී කල් ගෙවන්නේ ඇතිව සතුට. මෙලෙසින් කල් ගෙවන කුමරු තරුණ වියට පාතබන්නේ. දැනුමෙන් සමතකු කරන්ට පිය රජු ඇදුරන් සොයන්නේ. එදා සිටිය ඇදුරන් මැද සර්වමිත්‍ර මහහපනෙකි. සිතාගත්තේ සුදොවුන් රජ මොහුනම් නිසි ගුරුවරයෙකි. තම පුත් සිදුහත් කුමරුන් ඇදුරුතුමා වෙත යවන්නේ. ගුරුතුම දත් සියලු ශිල්ප කුමරාහට උගන්වන්නේ. ඇදුරුතුමා දත් ශිල්පය ගුරුමුෂ්ටිය තොරව දෙන්නේ. කුමරු විසින් පිරිපෙරුමන් බලයෙන් නිසි දැනුම ගන්නේ. කඩුතෝමර හෙල්ල පලිහ පාරවලලු හරඹ කෙරුම ඇත් අස් රථ පාබල සහ හමුදා ගැන සුදුසු දැනුම. 64ක් කලාවන්ගේ දැනුම හොඳින් ලබයි කුමරු. බැරි කිසියම් කෙනෙකුන් හට කරන්ට යම් දෙයක් සතුරු. මෙලෙස තුටින් වැඩෙන කුමරු හට නිසි සැප ලබා දෙන්ට. ඍතු 3ට 3 පායක් සදා දුන්නේ සැපෙන් නින්ට. විවාහය බැඳුම. සිදුහත් කුමරුගේ නෑයින් 280,000කි දෙපැත්තේ. ගුණවත් පැවතුම් ඔහු තුල දැකලා සැවොම සිටි කැමැත්තේ. සිදුහත් කුමරුගේ පිය පස ශාක්‍ය වංශිකයෝ වන්නේ. මව්පක්ෂය කෝලිය යන වංශේ නමින් හැඳින්වෙන්නේ. කෝලිය වංශික නිරිඳෙකි
සුප්‍රබුද්ධ නම දරන්නේ දේවදත්ත යසෝදරා යන දරු දෙදෙනෙක් සිටින්නේ දේවදත්ත සිදුහත් හට ඇවැස්ස මස් සිනාවන්නේ යසෝදරා කුමරි තොමෝ නෑදැකමට නෑනවන්නේ සිදුහත් කුමරානු නිතර මස්සිනාව හමුවෙනවා තම තමන්ගේ මත පිළිබඳ නිතර කතා මතු කරනවා දිවියෙහි ඇති අසාර බව සිදුහත් නිතරම කියන්නේ දෙව්දත්තෙම ඇතැම් විටදී එම අදහස් වල ගැටෙන්නේ විශේෂයෙන් මතභේදය දික්මී යන විට කතාවේ යසෝදරා කුමරි ඇවිත් සනසයි දෙදෙනව සභාවේ සිදුහත් දෙන අදහස් තුල ගිහි සම්පත් ගැන සිතීම කිසිවක් නැති බව පෙනෙන්නේ පංචකාමෙ ගැන ඇලීම විශේෂයෙන් එම අදහස් යසෝදරා ගරු කරන්න සිතාගත්තේ කුමරුගේ මත සරු කෙරුමට සහාය වන්න කුමරුගේ කල ගෙවී යන්නේ තුන් පහයක ඍතු තුනේ එනමුත් ඔහු නිතර සිතුවේ සැනසෙන මඟ සොයන දිනේ සසර පෙර නිමිති රටේ තොටේ තතු සොයන්ට යන විට ඔහු පරිසරයේ පෙනේ ඇසට සැවොම ඇත්තේ දරන්ට බැරි පීඩනයේ දරු දැරි හිතවත් නෑදෑ අය මරණෙට පත්ව හඬන මව්පිය හිතවත් අයගේ දුක් ගැන විලි නිතර ඇසෙන ලෙඩ දුක් සෑදී වෙදවරු සොයමින් මග නිතර යනෙන පෙළෙමින් දිවි ගෙවන වැසියෝ මොහුගේ ඇසට පෙනිනි සොඳින දරුමල්ලන් ඇති දැඩි කර සිය යුතුයකම් ඉටු කරාපු දුබලව මහලුව මහමග යන බොහෝ දෙන ඇත දිරාපු උපන් සැවොම ජරා මරණ රෝගයන්ට ගොදුරු වන්නේ දුකින් තොරව දිවි ගෙවන්ට නැත එබැවින් ඉඩක් දෙන්නේ මෙම කරදර ඉවත් කරන මග පිළිබඳ කුමරු සොයයි මහමග සංසුන් ගමනින් යන තපසුන් දැකලා තිබෙයි ජීවිත තොරතුරු සොයන්ට තවුස් දිවිය පහසු මගකි ඒ හැර අන් මගක පිහිටා එම කරුණට ගන්ට නොහැකි හිමිය ඔහුට රාහුල බිහිවීම යසෝදරාවගේ දරු ගැබ නිදුකින් මෝරා වැඩෙන්නේ දිනත් කිට්ටු වෙයි සිදුහත් ඇඟිලි ගණන් කර සිටින්නේ එදා කුමරු සිරිත් පරිදි ගියේ රතයෙන් මල් උයනට යසෝදරාවගේ කුස තුල
චලනය මතු වෙයි සෑම විට අසුනක හිඳගත් සිදුහත් හුදකලාවේ සුව විඳින්නේ අසකුගේ කුර ගැටෙන හඬක් ඈතින් නොහුහට ඇසෙන්නේ අශ්වාරෝහක මෙහෙකරු නවතා හසු දොරටු අසල දක්වා සැමගරු සැලකිලි දුන්නේගෙන හසුන සඵල යශෝදරාවට දරුවකු ලැබුණු බවයි හසුනේ තිබුණේ එදා සිටම තිබූ අදහස් ඉටු කළ හැකි වෙතැයි සිතුනේ හසුන ලැබුණු පසු සිදුහත් පණිවිඩ කරු පිටත් කළා පසු වූ බවක් සිතෙහි තිබෙන සැටි සැම දෙන කතා කළා මාලිගයට එන්ට සිතා රථයේ නැගී එන ගමනේ පාර අසල මැදුරේ සිටිය කිසා ගෝතමිය පෙනුනේ කුමරුගේ රුව නෙතට වැටුණු කුමරිගේ හද දෙදරා ඇත්තේ සිතට වැටුණු අදහස් සැම කියමින් ඇය සැනසීගත්තේ ඔබ වැනි දරුවකු ලැබුමව කොපමණ සැනසීලා ඇද්ද පියතුම සහ බිරිය ඔබගේ සැනසුමේ හිමිකරුවෝ වෙද්ද කම් සැපයෙන් කුල්මත් කර ඔබගේ ඇසුර ලබන කුමරි දුක්කම් කටොලින් ගැලවෙන්නට ඇය වෙයි හොඳම සොඳුරි කිසා ගෝතමිය කුමරුගේ සලකුණු පිළිබඳ කී විට කරේ තිබුණු මුතුමාලය තෑගි පිණිස දුනි ඇය හට මාලිගයට පැමිණ කුමරු ගියේ දේවිය සිටි මැදුරට වාසනාවේ ගිලී සිටින පුත් කුමරකු දිටි දෙනෙතට කතා කරන්නට කිසිවක් නැත ඇය සමගින් කුමරුට සිතේ තිබුණු සියලු රහස් කලින් කියා ඇත ඇය හට පැමිණෙයි සිදුහත් මැදුරට ගිහි සිතුවිලි හිස් කරගෙන කැඳවයි තම චන්න ඇමති කියන්ට කළ යුතු වැඩ ගැන ඇසල මසේ පසළොස්වක් දිනයේ එදා සඳ බබලයි මැදුර ඇතුලේ ගයන වයන නටන අයගේ හඬ පැතිරෙයි කන්තක අසු සැරසු චන්න මැදුර දෙසට ළඟාවන්නේ යන්නට ගිහි සම්පත් හැර කුමරුන් දැන් සකස් වන්නේ තවුසකු හට නිසි පිරිකර සියල්ල ඔහු අතට ගත්තේ කෙස්රොද කපලා දමන්ට කඩුව කොපුවේ දමා ගත්තේ වටපිට බැලුමක් නැතිවම කන්තක අසු ළඟට ආවේ පිරිකර ටික තබා ගන්ට චන්න ඇමති හටයි කීවේ නැගගත් අසු පිට සිදුහත් චන්නට අනදුනි නගින්ට අසු පිට කුමරුගේ පිටුපස චන්න වාඩි වුණා යන්ට
තුන් ලොව ජය ගන්න සටන කෙරුමට ජය බිමට යන්ට සංකලේ සිදුහත් 88 තම සටනට උදව් දෙන්ට සාක්‍ය කෝලිය මල්ලව යන ජනපද පසු කරන්නේ දුවමින් 30 යොදුනක් අසු අනෝම නදියෙන් පනින්නේ වටින් පිටින් එළිය වැටි අලුයම සිරියෙන් වැසුණා ගොසින් තුටින් වැලි තලාවේ ගමනේ කෙළවර රැඳුණා ඇමතිගේ අත තිබුණු තවුස් පිරිකර ටික ලබා ගත්තේ ඇඳගෙන තිබු කුමර ඇඳුම් සහ ආභරණ ගලවා ඇත්තේ කුමරු ඇඳුම් පොදිය එහිදි චන්න ඇමති අත තැබුවා සිවුරු පාට රෙදි ඇඳගෙන කඩුවෙන් කෙස් ටික කැපුවා තවුස් වෙසටපත් සිදුහත් චන්නට යන්නට කියන්නේ කිසිත් කියා ගන්නට බැරිව චන්න කඳුළු පිස දමන්නේ හැඬු කඳුලෙන් යුතුව චන්න ගිය විට අසු පිට නගින්ට සැලෙමින් අසු මැරිලා වැටුනේ නොහැකිව දුක වාවගන්ට සිතිවිලි සයුරක කිමිදී චන්න තවුසහට වඳින්නේ පසු කලකදී පැවිදි වෙන්ට අවසරයද ලබා ගන්නේ දරාගන්ට බැරි තරමේ දරුණු දුකක් සිතට වැදුනි එදා චන්න පාගමනින් කිඹුල් වතට ගියේ දුකිනි පුතු පිළිබඳ සුදොවුන් රජ සිතු අදහස් බිඳ වැටුණා තොරතුරු කිසිවක් ලබන්ට මගක් නැතිව ඔහු තැවුණා පාගමනින් මැදුර දෙසට එන චන්නව ඇසට පෙනුනේ විරහගින්න නිසා නොමැත කන්තක ගැන සිටට වැටුනේ විස්තර ඇසුමට ඉවසුම් නැත රජු කලබලෙන් ඉන්නේ චන්නටය කියා ගන්නට බැරිව නිතර ඇඬුම් එන්නේ විස්තර සැම අසාගත්ත රජුගේ ඇසින් කඳුළු පෙරුනේ කොතරම් වෑයම් දැරුවත් සිදුවිය යුතු දෙයයි කෙරුනේ තාපස සමය සිදුහත් තවුසානන් ගොස් අනුපිය නම් අඹ වනයට වසමින් ටික දිනක් එතැන වැඩියේ රජගහපුරයට රජගහපුර බිම්සර රජු සුදොවුන් රජු දන්න කෙනෙකි සිදුහත් වනගත වූ බව ඇසූ ඔහුට වැදුනේ දුකකි දැන හැඳුනුම් කම් තිබුණට බිම්සර රජ හමුවන්නට මට ඇතිවන පලක් නොමැත යමි මම පිඬු සිඟාගන්ට මෙලෙසින් සිතු තවුස් තෙමේ පිවිසිය එහි අගනුවරට සතුටින් යති ගෙපිලිවෙලින්
පිඬු සිඟමින් එම පෙදෙසට නුවර වැසියෝ ඔහු දකිමින් පුදුමෙට පත් වෙමින් ඉන්නේ කවර කෙනෙකු දැයි බැලුමට ඇතැමුන් පිටුපසින් යන්නේ පාණ්ඩව ගල් පවුවට නැගගත් තවුසානන් එම දින පිණ්ඩපාත කළ ආහාර වළඳන්නට සැදුවේ තුටින ගෙපිලිවෙලින් ගොස් ලැබගත් කලවම් වූ පිඬු සියල්ල දෙස බැලු තවුසාගේ සිතේ මතු උනේ පිළිකුල් කෙරිල්ල බිම්සර රජු සේවකයන් යවමින් තවුසා ගිය මඟ තොරතුරු දැන එන්නට කිව් ඔහු පිළිබඳ ඇති වගතුග සේවකයින් ගොස් ලැබගත් තොරතුරු රජුහට කියන්නේ තාපසයින් දැකගන්නට සපිරිවරින් රජු වඩින්නේ දැකගත් විට රජු තවුසා ඔහු සමගින් කතා කළා බිම්සර රජු දොහොත් නගා වැඳ එක් ඇරයුමක් කළා ඔබ පින්වත් රජ කුමරෙකි දැන් ඔබ තවුසකුව ඉන්න රජගහපුර කොටසක් දෙමි එය සතුටින් භාරගන්න ගිහි සම්පත් අතහැරියෙමි ඉන් මට වන වැඩක් නැත්තේ දුක අවසන් කර ගැනුමට මග සෙව්මට සිතට ගත්තේ තවුසාදුන් පිළුතුර ඇසු බිම්සර රජු තැති ගැනුණා ඔසවාගත් දෙයත් ඇතිව සැදැහෙන් ඔහු වැඳ වැටුණා පින්වත් උතුමාණෙනි ඔබ සොයන විමුක්තිය ලැබූ විට මෙත් කරුණා සිත යොදවා වඩිනු මැනවි අප හමුවට ඇරයුම පිළිගත් බෝසත් එතැනින් පිටවත්ම එදින හමුවිය භාර්ගව තවුසා වැටුනි කතාවට එදෙදෙන තමන් සොයන විමුක්ති මඟ පිළිබඳ කිසිවක් එහි නැත ඔවුන් සමග ඇසුරු කිරීමෙන් මට ඇති පලක් නොමැත එතැනින් ගොස් බෝසත්තෙම පිවිසුනි වේසාලිපුරට තපසකු හමුවිය එපුරෙදි කාලාමය නමින් ප්‍රකට බෝසත් තවුසානු තමන් පැමිණි කරුණ කිව් තවුසට කීවේය එම තවුස් තෙමේ තම අසපුවේ නවතින්නට තවුසා ඇසුරේ නැවතුනි බෝසත් තවුසා සතුටින ලැබුවා සත්වෙනි දැහැනය නැතයින් යහපතක් ලැබුණ ගුරු තවුසාහට ඒ බව කියමින් එතැනින් පිටවිය
සරුසාර වූ තවත් තැනක් මගධ රටේදී හමු විය. මගධ රටේ ගඟින් එගොඩ පැත්තේ අසපුවක සිටින දැහැන බලය දියුණුව ඇති තවුසෙකු මහතෙදක් තිබෙන. රාමපුත්‍ර උද්දක යන නමින් ඔහුව හඳුන්වන්නේ. ධාන අටක දියුණුව ලැබු ඔහු වෙත බෝසතුන් යන්නේ. අසමින් තවුසා උද්දක බෝසත් පිළිබඳ තොරතුරු සතුටින් අසපුවේ ඉඩදුනි ඉන්නට ලබමින් ගරු සරු. ටික දිනකින් ධ්‍යාන අටම බෝසත් තවුසා ලබන්නේ. එම දැහැනෙන් පලක් නැතිව ඒ බව තවුසට කියන්නේ. එතැනින් සමුගෙන බෝසත් වැඩි උරුවෙල් දනව් දෙසට ඵලයක් ලැබ ගන්ට බවුන් වැඩිය හැකිය මෙතැන සොඳට. සිතමින් බෝසත් තවුසා එහි නැවතුනි නැති කරදර තවුසන් පස් දෙනකු පැමිණ කළේ තවුසාහට මෙහෙවර. තපසුන් කොණ්ඩඤ්ඤ වප්ප භද්දිය යනුවෙන් තිදෙනෙකි. සිරියෙන් තව මහානාම අස්සජි යනුවෙන් දෙදෙනෙකි. සේනානී නියංගමට කිට්ටුය බෝසත් සිටි තැන නේරංජන නදිය අසල තපසුන් හට ගැලපෙන තැන. පස්වග තපසුන් බෝසත් තුමාට උවටැන් කරන්නේ. සංසුන් ගතියෙන් යුක්තව බෝසත් පිළිවෙත් පුරන්නේ. ගතසිත දෙක පිළිබඳ දතයුතු දේ ගැන දැනගන්නට නිතරම විමසිල්ල යොදා සෙව්වේ මග කිසැනසෙන්නට. කෙලෙස් තවන්නට තවුසන් ගිනි මැද භාවනා කළා. තවුස් තෙමේ ඒ සැම කර පලක් නොලැබ ඉවත් කළා. පිඬු සිඟමින් ආහාරගෙන කලක් එසේ දිවි ගෙව්වා. පසු කලෙකදී අතහැර එය පළවැල කාකල් ගෙව්වා. මෙලෙසින් දුක් නැති කෙරුමට මඟ පාදා ගන්ට සදයි. දැඩිසිත නැති තපසුන් වැඩු අප්‍රාණික ධ්‍යාන වඩයි. දුෂ්කර ක්‍රියා සමය. ජීවිත පරදුවට තබා යෙදුමුත් දැඩි වෙර දැහැනට කායික පීඩනයක් හැර පලක් නොලැබුණා තමනට. අතහැර එලෙසින් ගත් මඟ යෙදුනේ සිතේ ගති බැලුමට. අඩුකොට ආහාර ටික ටික
සිතේ වෙනස බැලු සෑම විට සිරුර කෙමෙන් දුබල වෙවි කිට්ටු බවට පත්ව ඇත්තේ කිසිදු විටක සිතේ දුබල ගති කිසිවක් දුටුවේ නැත්තේ ආහාර නොගැනීම නිසා සිරුරේ බලය දුබල වුණා නැවෙරෙහි කෙලින් හින්ට සිරුර පොළවේ පතිත වුණා දැඩිව යෙදුණු උත්සාහයේ කෙලවරටම ඇවිත් ඇත්තේ බෝසත් උතුමාගේ සිත සතුටු බවින් පිරී ඇත්තේ පෙරුමන් පුරමින් සසරේ ගමනේ යෙදුණු බෝසත් සිත කෙලෙසුන් අසමින් බුදුවන තුරු ගැහැටක් වන්නේ නැත පස්වග තවුසන් බෝසත් තවුසට උවටැන් කරන්නේ තවුසන් නිතරම සිතන්නේ කවදද කෙලෙසුන් නසන්නේ සැප ලබන්ට දුක් පීඩා විඳ අවසන් කළ යුතු වෙයි යන මතයට මැදිව සිටින තවුසන් විමසිලිමත් වෙයි දැන් ඵල මතුවනු ඇත බෝසත් තවුසා ජයගෙන ඉන් පසු අපේ දුක් නිවෙනා දිනය ඉතාමත් ළඟ එන සය අවුරුදු කාලය තුල බෝසත් වීර්යයෙහි යෙදුනේ ගත කළ කාලය ඇතුළත සිතා සිටිය දැනුම ලැබුණේ අදහස සපුරාගත් එම බෝසතාණු දුක් අතහැර නිසි ලෙස ආහාර ගැනුමට පටන් ගත්තේ සැක දුරු කර තවුසන් පස් දෙන බෙහෙවින් මෙම අවදියේ කලකිරෙන්නේ දැන් නම් මෙහි වැඩ සිටුමෙන් නැත කිසියම් පලක් වන්නේ දුක නිවනා සටනේදී තවුසා පැරදිලා ඉන්නේ නැත අපහට වැඩක් වන්නේ කුමටද ඔහු සමග ඉන්නේ අපි දැන් මෙතැනින් පිට වී අපේ වගක් බලා ගනිමු හැකි ලෙස දුක් නිවා ගන්නට සිහින දැකීම සැනසෙන මග ගමනේ යෙදෙන බෝසත් උතුමා සැනසුනි දිනයක එක් සිහින පහක් දැක බෝසත් තෙම පිබිදුනි මේ මහා පොළව යහනක් විය කොට්ටේ හිමාලය මෙන් විය බෝසත් සැතපෙන වදුටුවේ පළමුව සිහිනය එය විය එම සිහිනය පෙන්නා දෙන්නේ බුදු බව ලබනා සලකුණ ලැබූ විට බුදු බව නුවනේ බලය පැතිර යයි සෑමදින නාභිය ඇසුරෙන් නැගගත් රතු ඊතන ගසක් දුටුවේ
ඒ තනගස අහස් කුසේ පැතිරී යන බවක් සැදුවේ. දෙවැනි සිහිනයෙන් පෙන්වන කරුණ ඊතා උසස් එකකි. ආර්ය මඟ අටට බෙදී ලොව සැම සනසවන බවකි. තුන්වැනි සිහිනයෙන් දුටුවේ කළු හිස් ඇති පණුවෝ රැසකි. උන් සැම පාමුලින් නැගී දනහිස තෙක් නැගුණු බවකි. පුහුදුන්කම ඇති සැම දෙන සසර දුකින් මිදී ගන්ට පණුවන් මෙන් රැස් කන බව හැකිය මගින් සිතා ගන්ට. වෙනස් වර්ණ වලින් යුක්ත ලිහිණින් සිව් දෙනකු පැමිණ තමන් හමුවේ ලිහිණින් හැම සුදුවන්ගත් සැටිය පෙනුනේ. කොටස් වලට බෙදෙමින් සැම කුලගොත්වල ඇලී ගත්ත. පිරිස් පැමිණ ආර්ය බව ලබනා සැටි පෙනුනේ ඇත්ත. වසුරුවලින් ගැවසීගත් තැනකි සිහින තුලින් පෙනුනේ. සිරුරේ තවරා ගත්තේ නැතිව එය මත ගිය සැටිය පෙනුනේ. දුකට හේතු වන ලෞකික වස්තු සමග ඇලෙනා බව පෙනුන බැවින් සැකයක් නැත ලැබෙනවා සිතු සම්බුදු බව. සිහින පෙනී අවසන් වී අවදිවුනේ උදෑසනම. එදින ගුසින් අජපල් රුක් සෙවනේ සිටියේ බෝසත්තෙම. සුජාතාව කිරිපිඬු පිදීම. ධනවත් සිටු කුමරි සුජාතාව දුවට පැවරි තිබුණ වසරක් පාසා පුද දෙන පූජාවක් යෙදිනි එදින. අජපල් රුක් අභියසමය කවදත් පූජාව තිබුණේ. එදිනත් රුක් අවට ඇමද එන්නට තම දාසී ඇවුනේ. දිය මුසු නැති එල කිරියෙදු කිරිබත කුමරිය සදන්නේ. ගරුසරු ඇතිවම පුදන්ට රන්තාලියක එය දමන්නේ. ගොසින් දාසි බැලු විට එහි වැඩ සිටි බෝසතුන් දුටුවේ. බියෙන් සැකෙන් ඇය දුව ගොස් ඒ බව කුමරියට කිව්වේ. සුජාතාව දාසි සමග පූජාවල් වැඩම වන්නේ. එදා තවුස්තුමා දැකලා කුමරිගේ සිත පුබුදු වන්නේ. රුක් සෙවනේ සිටි තවුසට කිරියාහාර තලිය පිදුවේ. සිත තුල ඇති වූ අදහස තවුසා ඉදිරියෙහි තැබුවේ. පින්වත් නුතුමාණෙනි ඔබ දුටු විට මගේ සිත පැහැදුනි. සංසුන් ඔබ හට දානය පිදුමින් සොම්නස ඇති වුනි. සුජාතාව පිදු කිරිපිඬු දැමුවේ පාත්තරේ තුලට. තමා දුටුව සිහින මගින් ගත්ත
අදහස් එයි සිතකට ගතට සුදුසු ඕජාවකි කිරියාහාරෙන් ලැබෙන්නේ පුරපු පෙරුම් දම් බල මගේ සිත තුල රැඳිලා තිබෙන්නේ දුකින් මිදී සැනසෙන්නට අපමණ වෙහෙසක් ගත්තෙමි අදින් පසුව කිසිත් නොගෙන එයයිටුවන තෙක් ඉන්නෙමි එලෙසට ගත් අදිටන මත සිත පිහිටුවමින් තදිනේ කිරිපිඬු වළඳා බෝසත් වැඩියේ ගඟට සිත තුටිනේ නිරංජන ගංගාවෙන් පාත්‍රය සෝදාගත්තේ බෝසත් උතුමා ඉන් පසු රන්තලියයි අතට ගත්තේ තලිය තබා ගඟ දිය මත මෙලෙසින් බෝසත් සිතන්නේ තිබිය යුතුය චිත්ත බලය කෙලෙස් සටන කයිය දෙන්නේ දිය රැලි සැම කැරකියන්ට චිත්ත රැල්ලේ බල යොදන්නේ එලෙසයි මම මෙරන් තලිය ගඟ උඩු පැත්තට යවන්නේ තලිය තැබූ බෝසත් තම චිත්ත බලය එහි යොදන්නේ යන්නේ තලිය ගඟ උඩහට එහි මහා බලයකි පෙනෙන්නේ එතැනින් පිට වූ තවුසා භද්‍රවනය දෙසට වැඩිය සමවදිමින් ධානවලට කල් ගෙවමින් එතැන සිටියේ ඉරු අවරට ගොස් අවසන් වෙමින් තිබුණ බව පෙනුණා සරුවට තිබු බෝසෙවනට යන්නට එතුමට සිතුණා යන විට බෝසෙවන දෙසට සොත්තිය බමුණා හමු වෙයි ඔහු ළඟ තිබු තන මිටියෙන් කොටසක් බෝසතුනට දෙයි පිළිගත්නෙම කුස තන ටික අරන් වැඩියේ බෝසෙවනට වැඩ ඉන්නට සුදුසු තැනකි සොයන්නේ බෝසත් ගස යට ගස යට පැදකුණු කරමින් බැලුවේ සුදුසු තැනකි ඉන්ට නිසි තැන විය බෝසෙවනේ නැගෙනහිරට ඇති පැත්තට විසුරුවමින් කුස තන ටික පළඟ බැන්දේ එහි මතු පිට වජ්‍රාසනයකි මෙය මට සපුරමි අදහස මෙහි සිට විදුරසුනේ වැඩ සිටගෙන පෙර කඳ පිළිවෙල බලන්නේ අවිදු ගතිය සෑම දුකටම මුල් වී ඇති බව පෙනෙන්නේ පෙර යමදී ජීවිතයේ අතීත වත ගොත සෙව්වලු වින්ද කටුක දුක් පීඩා සෑම අත් භවයෙම දුටුවලු මැදියම් යම ලං වෙන විට උපතේ වරදයි දකින්නේ නිසි මඟ මතු වී ඇති බව බෝසත් උතුමට පෙනෙන්නේ පැවැත්ම නවතාලන්නට සුදුසු මඟක් සෙව් ඔහු හට
නිදොස්ම මග දුටුවේ එදා චුතූපපාතයේ නුවනට සසර ගමනි බැඳලා තබන ආසව සතරක්ය ඇත්තේ කාමය භව දිට්ඨි අවිජ්ජාව නමින් හඳුනාගත්තේ ආසව සැම නැති කරමින් විසුද්ධි සත සපුරාගත්තේ ශුද්ධිය මත පිහිටා වූ කෙලෙසුන්ගෙන් මිදී ගත්තේ අපමණ කල් සසරේ එමින් විඳි දුක් අවසන් කරමින සිදුහත් තවුසා අලුයම බුදු බව ලැබුවේය ජයගෙන මරුවන් පස් දෙනෙක් සිටියේ බුදු කුරු තවුසව මැදි කර පෙරදුවේ පස් මරුන් නෙදිනේ පුහුදුන් ගති සැම දුරු කර අරුණ නැගෙන විට එම දින බුදුවරයකු පහළ වෙලා ඇනුවේ උදන් සතර උපත නැවතූ සැටි නැනින් බලා කලින් තිබූ සිතිවිලි බර සියල්ල හිස් වෙලා ඇත්තේ සිතෙන් නැගුණු සුවයේ තරම කිව යුතු කිසිවකුත් නැත්තේ පළඟෙහි වැඩ හිඳ එලෙසින් තම අදහස් මතු කෙරුවා ලැබගත් නෙම සුවදායක ගුණයන් පිළිබඳ සිතුවා සිත තුළ මතු වී ඇතියෙම ගුණ ගැන සලකා බලන්ට ගත යුතු මග සිතු බුදු හිමි ඇරඹුවේ කටයුතු කරන්ට පළඟෙහි වැඩ සිට සිත තුළ ඇති ගුණ සලකා බලන්නේ සතියක් එම පළඟෙහි සිට සිත වැඩ කළ සැටි සොයන්නේ නැත කිසි වෙනසක් පෙනෙන්ට බුදු සිත නොසැලී තිබෙන්නේ අතහැර බැඳ තිබු පළඟය සිටගෙන සතියක් ගෙවන්නේ සතිය ගෙවී ගියේ දින දින සිතේ වෙනස් කමක් නැත්තේ තිබුණු ගුණය එලෙසම ඇත ඉගෙනයි සැනසිල්ල ඇත්තේ සති දෙක ඉක්මුණි එලෙසින් බුදු සිත තිබු ලෙසම තිබුණි යොමු විය සක්මන් කෙරුමට සතියක් නොකඩවා කෙරුණි සතියක් සක්මනේ යෙදුණු මුත් වෙනසක් නොමැත දැනුනේ තෙදවත් නෙම සිත තුල තිබු ගුණවල වෙනසක් නොපෙනුනේ සිව්වෙනි සතියෙහි සක්මන් ගමන නවත්වා දමන්නේ සංසුන් ඉරියව්වෙන් සිට ගුණ ගැන සලකා බලන්නේ පස්වෙනි සතියෙහි අජපල් රුක් සෙවනෙහි වැඩ සිටගෙන සිත් ගති දෙස බලමින් සිතු පිළිවෙල බුදු සිත සැකසුන තණ්හා රති රාගා නමැති කාම ක්‍රියා තුන වැඩ කර ගන්නේ සිත පීඩා දෙන පැත්තට හරවා යොමු කර
කෙලෙසුන් නැති සිතේ නැත්තේ තණ්හා රති රාග තුනයි එලෙසින් බුදු සිතක් සැදුනේ එම ගති තුන පාවු නිසයි පස්වැනි දින බුදු රජ එලෙසින් ගත කළේ සිත බලන්ට සයවැනි සතියේ සිදුනි මුචලිඳු සෙවනේ සිතින්ට වැස්සකි එම සතියේ වහින දිගටම සිදුවිය දින සත වැස්සට තෙමෙමින් දින සත ගත කළේ බලමින් තම සිත එම දින සත ගෙවුනේ සොඳින් නැත කිසි වෙනසක් දකින්ට පසු කළ සති සය ඇතුළත නොතිබුණි වරදක් පෙනෙන්ට සත්වැනි සතියෙදි සිත ගැන පිරික්සීම නිම කරන්ට සමවත් සුවයෙන් කිරිපලු සෙවන ඇසුරෙවිය සිටින්ට දින සත අවසන් කරමින් සමාපත්තියෙන් නැගීමුනි මුවසෝදා පැන්වලදා කිරිපලු සෙවනේ නැවතුනි සුජාතාව පිදු කිරිපිඩු වළඳා ගත කළේ සතිහත එදා උදේ ආහාරයක් ලැබෙන මගක් පෙනෙන්ට නැත තපස්සු භල්ලුක දෙදෙනා එමගින් වෙළදාමේ යන්නේ බුදු පියාණෝ සිටි අසලදී ගවයින් නැත ගැල් අදින්නේ කලබලයකි එතැන උනේ කිසිවකු නැත රහස දන්නේ දෙවිවරමක් ලැබුණු කෙනෙක් එහි සුල මුල පහදා දුන්නේ තිලොවම දිනු මහා උතුමෙකි මෙහි අසබඩ වැඩ සිටින්නේ ආහාර පිළිගන්වන තුරු නැත ඔබ සැම ගමන යන්නේ වෙළඳ දෙබෑයන් දෙදෙනා එහි විස්තර සැම දැනගෙන විලඳ සමග මී පිඬුගෙන එහි ගියේ සතුටින් දෙනමෙන වෙලෙඳුන් සැම බුදු සමිඳුන් සොයමින් වටපිට බලන්නේ සමවත් සුවයෙන් යුක්තව බුදු හිමි රුක මුල සිටින්නේ වෙළඳ පිරිස මී පිඬු සැම බුදුරදුනට පිළිගන්වයි ලැබුණු දානෙ පිළි අරගෙන ආනිසංස ගැන පවසයි වෙළඳ දෙබෑයන් ඇතුළුව පිරිස දෙසුම අසාගත්තේ තුටින එසැම බුද්ධ ධම්ම සරණ දෙකම හිටාගත්තේ යමක් ලබාගන්ට සිතා නිතර දෙවේලේ වැඳුමට තපස්සු භල්ලුක දෙදෙනා ඇරයුම් කළේ බුදු සමිඳුට ඇරයුම පිළිගත් බුදුරද කේශ ධාතු ටිකක් රැගෙන පැවරුවේ වෙලෙඳුන් දෙදෙනට භාරගත්තේ සැදැහැ සිතින
එතනින් නික්මී බුදුරද වැඩ අජපල් රුක් සෙවනට සිතමින් කල් ගෙව්වේ එතැන පිළිවෙල ගැන දම් දෙසුමට එලෙස සිතන අතරේ කරුණු නිසි පැත්තට සිත වැටුණා තිබුණු සිතේ සතර බ්‍රහ්ම ගතිවල හැරයුම ලැබුණා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර දහම එක් වීගත් සිතේ ඇත්තේ බ්‍රහ්ම ගතියේ පිහිටි පැතුම අනුන්ගේ යහපත සිතීම මෙත්තා දහමේ හැටියයි මෙත්තාවෙන් යුක්ත වීම කරුණා ගුණයේ ලකුණයි හැම කරදර වද හිංසා ඉවසුම මුදිතා ගුණයයි දුක සැප පිළිබඳ නොතකා සිටීම මැදහත් ගතියයි බලගත්තු එම ගති සියල්ල බුදු සිත තුල ඇත සෑමවර සනසන එම ගති මත සිට දම් දෙසුමට සිතුවෙම වර